හොඳයි දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයත් එක්කයි දරුවනි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. 11 වන ඒකකයේ 11 වන ඒකකය ඔබ දන්නවා මේ පාලිත තත්ත්වයට යටතේ භෝග වගාවේ තාක්ෂණය නැත්තම් දුවේ පුතේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව සම්බන්ධයෙන් කොහොමද මේ ඒකකයට අපි විශේෂයෙන් කතා කරන ආරක්ෂිත ගෘහ ඉදිකිරීම ආරක්ෂිත ගෘහ වර්ග ඒ වගේම නිර්පාංශ වගා ක්‍රම සම්බන්ධයෙන් කතා කරනවා දරුවනි. හොඳයි අපි බලමු. තවමත් අපි රැඳෙලා ඉන්නේ 12 වෙනි ශ්‍රේණියේ 11 වන ඒකකයේ අවසන් ඒකකයේ පළවන කොටසත් එක්කයි දුවේ පුදුම රැඳිලා ඉන්නේ. හොඳයි දරුවනි අපි බලමු මේ විශේෂයෙන්ම ජල රෝපිත වගා ගැන අපි කතා කරනකොට දුවේ පුතේ අපි සංසරණයේ වන විශේෂයෙන්ම NFT ක්‍රමය ගැන කතා කරා දරුවනේ. සංසරණයේ වන ජල රෝපිත වගාවක් ගැන. දැන් අපි කතා කරන දරුවනේ කලින් අපි කතා කරේ නොගැඹුරු පටල තාක්ෂණය පිළිබඳව දුවේ පුතේ. විශේෂයෙන්ම නොගැඹුරු ඇලියක් භාවිතා කරලා කොහොමද අපි මේ සංසරණයේ වන පෝෂක මාධ්‍ය සංසරණයේ වන වගා පද්ධතියක් නිර්මාණය කරගන්න ආකාරයයි දරුවනේ කතා කරේ. දැන් අපි මෙතනදී කතා කරනවා ගැඹුරු පෝෂණ පටල තාක්ෂණය. අපි කියනවා deep flow technique system එකක් නැත්නම් DFT system එකක් කියලා. අපි ඒකට කියනවා දරුවනේ DFT system එකක්. deep flow technique ගැඹුරු පෝෂණ පටල තාක්ෂණය. නොගැඹුරු පෝෂණ පටල තාක්ෂණය ගැන අපි කලින් කතා කරේ. දැන් අපි කතා කරන්නේ ගැඹුරු පෝෂණ පටල තාක්ෂණය නැත්නම් deep flow technique ගැන. NFT ක්‍රමයේ වගේම ගැඹුරු පෝෂණ පටල තාක්ෂණයේදීත් පුතේ නිරතුරුවම මේ ද්‍රාවණයේ සංසරණය වෙනවා. මතක තියාගන්න. විශේෂයෙන් ඒක මතක තියාගන්න. මේකේ ද්‍රාවණයේ සංසරණය වෙනවා. සංසරණය නොවන හේකුත් තියෙනවා. සංසරණය නොවන මේ ද්‍රාවණයේ සංසරණය නොවන අවස්ථාවකුත් තියෙනවා. විශේෂයෙන්ම අපි අර මේ කොලිගේටඩ් බොක්ස් එකක රිජිෆෝම් පෙට්ටියක උඩ පියන කපලා රවුම් කපලා ඔබට මතකද ඒකට ඒ බඳුනට ඒකට අපි මුල් ගිල්ලු වගාවක් සිදු කරනවා නේද? ඒක සංසරණය වෙන්නේ නැහැනේ. පෝෂණ මාධ්‍ය රිජිෆෝම් පෙට්ටිය ඇතුලේ රඳවලා රිජිෆෝම් පෙට්ටියේ පියනේ සිදුරු කපලා අපි මේ විදිහට දැන් රිජිෆෝම් පෙට්ටියක පියන අපි මෙහෙම වෙනම ගත්තොත් පියනේ මෙන්න මෙහෙම සිදුරු කපලා මේ තුල මේ තුලට අපි බඳුනක් දාලා ඇතුලට මුල් ගිල්ලු මේ ඇතුලේ පෙට්ටිය මේ පියන මෙහෙම රිජිෆෝම් පෙට්ටිය පියන මෙහෙම තියෙන. උඩට පියන වහලා අපි මේ තුලට මේ භෝගයක් මෙතනින් භෝගයක් ඇතුලට දානවා. ඇතුලේ ද්‍රාවණය තියෙන. ඒකෙදි අපි කියන්නේ ඒක සංසරණයේ නොවන පෝෂක මාධ්‍යයක් ඒ තුල තියෙන. නමුත් මේකෙදි අපි මේ කතා කරන්නේ සංසරණයේ වන පෝෂක මාධ්‍ය පද්ධතියක් ගැන අපි කතා කරන්නේ. right එහෙනම් NFT ක්‍රමයේ වගේම පුතේ නොගැඹුරු පෝෂණ පටල තාක්ෂණය වගේ පුතේ NFT ක්‍රමයේ වගේම මේකේ විශේෂත්වය තමයි අරකේ නොගැඹුරු ඇලියක් යොදාගත්තේ. මේක ගැඹුරු ඇලියක් යොදාගන්නේ. NFT ක්‍රමයේ මෙන්ම ගැඹුරු පෝෂණ පටල තාක්ෂණයේදීත් ඒ දෙකේම සිදුවන ක්‍රියාවලිය එකයි. මොකද්ද? ද්‍රාවණයේ නිරතුරුවම සංසරණය වෙනවා. සංසරණය වෙනවා ද්‍රාවණය. පෝෂක ද්‍රාවණයේ නිරතුරුවම සංසරණය වෙනවා. මේකෙදි නොගැඹුරු ඇලියක් වෙනුවට ගැඹුරට සකස් කරන ලද ඇලියක් භාවිතා කරන්නේ. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් වලින් සකසන ලද මතකද විශ්කම්බේ සෙන්ටිමීටර් 10ක් පමණ වන PVC ඇලියක් නේ යොදාගත්තේ. නොගැඹුරු ඇලියක්නේ. කලින් අපි NFT එකේදී යොදාගත්තේ. එහෙනම් මේකේදී යොදාගන්නේ ගැඹුරු ඇලියක් යොදාගන්නේ. හරි. නොගැඹුරු ඇලියක් වෙනුවට ගැඹුරට සකස් කරන ලද ඇලියක් භාවිතා කරයි. මේ ගැඹුරු මූල පද්ධතියක් සහිත ශාක වගා කිරීම සඳහා යෝග්‍ය වේ. එහෙනම් බලන්න මේ DFT ක්‍රමයේ නැත්තම් deep flow techniques ක්‍රමයේ නැත්තම් ගැඹුරු පෝෂණ පටල තාක්ෂණයේ පුතේ විශේෂයෙන්ම ගැඹුරු මූල පද්ධතියක් සහිත ශාක වගා කිරීමටයි යෝග්‍ය වෙන්නේ. එහෙනම් මේකත් NFT ක්‍රමයේ වගේම ගැඹුරු පෝෂණ පටල තාක්ෂණයේදීද ද්‍රාවණයේ නිරතුරුවම සංසරණය වුණා. මොකද්ද පෝෂණ ද්‍රාවණය? මෙහිදී නොගැඹුරු ඇලියක් වෙනුවට දරුවනේ ගැඹුරට සකස් කරන ලද ඇලියක් භාවිතා කරන්න. මේක ගැඹුරු මූල පද්ධතියක් සහිත ශාක වගා කිරීම සඳහා යෝග්‍යයි පුතේ DFT. අහයි බහුවර්ණ මාදලිය ප්‍රශ්නයක ගැඹුරු මූල පද්ධතියක් සහිත ශාක වගා කිරීම සඳහා යෝග්‍ය ජල රෝපිත වගා ක්‍රමයක් සඳහන් කරන්න කිව්වොත් කෙලින්ම අපිට DFT ක්‍රමයයි දරුවනේ deep flow techniques එකයි අපිට යොදා ගන්න පුළුවන්. right හොඳයි දරුවනේ අපි බලමු. විශේෂයෙන්ම අපි කතා කරන්න යන්නේ ඊළඟ පුතේ මේ
පාවන වගා ක්‍රමයක් ගැන. ජලරෝපිත වගාවක්මයි අපි ඉගෙන ගන්න පාවන වගා ක්‍රමය පුතේ. මේක මේ සංසරණය නොවන වගා ක්‍රමයක් පුතේ. පෝෂක මාධ්‍ය මේකදී සංසරණය වෙන්නේ නැහැ දරුවනේ. පාවන වගාව. රයිට් අපි බලමු. මේක අපි හඳුන්වන්නේ පුතේ. අපි මේක හඳුන්වන්නේ පාවෙන වගාව. ප්‍රෝටීන්. අපි පාවෙන වගාවක්. බලන්නකො. ජලරෝපිත වගාවේ මේකට අපි කියනවා පාවෙන වගාවක්. හරි? මේ බලන්න විශාල තටාකයක් තුල තමයි පුතේ මේක සිදු කරන්නේ. මේ බලන්න මේ පේනව නේද අපිට විශාල තටාකයක් තියෙනවා මේ වගා කරලා තියෙනවා. මේ බලන්න කොළ එළවලු වර්ගයක් මේ කොළ එළවලු වර්ගයක් වගා කරලා තියෙනවා විශාල තටාකයක. විශාල ටැංකියක. රයිට්? එහෙනම් මෙහිදී ද්‍රාවණයේ සංසරණය වෙන්නේ නැහැනේ පුතේ. ටැංකියක විශාල තටාකයක තියෙනවා නම් පුතේ ද්‍රාවණයේ සංසරණය වෙන්නේ නැහැනේ. එහෙනම් මේක සංසරණය නොවන වගා පද්ධතියක්. ඒ කියන්නේ පෝෂක ද්‍රාවණයේ සංසරණය වෙන්නේ නැහැ පුතේ. NFT ක්‍රමයයි DFT ක්‍රමයයි දෙකේම පෝෂක ද්‍රාවණය සංසරණය වුණා. දෙකම එක වගේ වෙනසකට තිබ්බ එකක ගැඹුරු ඇලියක් යොදාගත්තේ පළවෙනි එකේ නොගැඹුරු ඇලියක් යොදාගත්තේ. මේක එහෙනම් මේ පාවෙන වගාව ප්‍රෝටීන් කල්චර් කියලා අපි කියනවා පුතේ. මේ පාවෙන වගාවේදී දරුවනේ බලන්නකො මේ පාවෙන වගාවක්. ඉතින් හැම පැත්තක්ම ආවරණය වන විදිහට පුතේ අපි බලාපොරොත්තු වෙනවා මේ ජලරෝපිත වගා ඒක වගාව සම්බන්ධයෙන් දුවල පුතාවල දැනුවත් කරන්න මේ ආරක්ෂිත භෝග වගාවේදී සිදු කරන්නේ. හරි. එහෙනම් මේ පාවෙන වගාව නැත්තම් ප්‍රෝටීන් කල්චරේදී පුතේ ද්‍රාවණයේ සංසරණය වෙන්නේ නැහැ මේකෙදි. රයිට්? මෙහිදී ද්‍රාවණයේ සංසරණය නොවේ. විදේශ රටවල මහා පරිමාණයෙන් කොළ එළවලු වගාව සඳහා පාවෙන වගා ක්‍රමය යොදා ගැනි. ප්‍රෝටීන් කල්චර් එකක්. පාවෙන වගාවක්. රයිට්? මේ සිදු කරන්නේ විශාල තටාකයක. බලන්නකො මේ ප්‍රෝටීන් කල්චර් එක කරලා තියෙන්නේ විශාල තටාකයක සිදු කරන ලද බලමු විශාල තටාකයක සිදු කරන ලද පාවෙන වගාවක්. කොළ එළවලු. රයිට්. මේ බලන්න. විශාල තටාකයක සිදු කරන ලද පාවෙන වගාවක් ප්‍රෝටීන් කල්චර් එකක් මේ කොළ එළවලු වර්ගයක් වගා කරලා තියෙන්නේ. මේකෙදි පෝෂක ද්‍රාවණයේ සංසරණය වෙන්නේ නැහැ. සංසරණය නොවන වගාවක් විදිහටයි මේක අපි හඳුන්වන්නේ. ද්‍රාවණයේ සංසරණය වෙන්නේ නැහැ පුතේ. විදේශ රටවල මහා පරිමාණයෙන් කොළ එළවලු වගාව සඳහා පුතේ මේ පාවෙන වගා ක්‍රමය යොදා ගන්න. සිදු කරන්නේ විශාල තටාකයක. අපි දැක්කා මේ විශාල තටාකයකයි සිදු කරන්නේ. රයිට්? මේක මේ ශ්‍රී ලංකාවේදී මේ බඳුන්ගත ක්‍රමයක් විදියට. හරි? එහෙම නැත්නම් අපි කියනවා ටොච් කල්චර් එකක් විදියට. ටොච් කල්චර් එකක් විදියට. හරි? මේක හඳුන්වනවා ලංකාවේ. බඳුන්ගත ක්‍රමයක් විදියට. මේකෙදි පෝෂක ද්‍රාවණයේ බඳුනක් තුල අඩංගු කරන්නේ පුතේ බඳුනක් තුල. පෝෂක ද්‍රාවණයේ මේකෙදි බඳුනක් තුල අඩංගු කරන්නේ. පෝෂක ද්‍රාවණයේ පාවෙන්නේ නැහැ නේ පුතේ. ලංකාවේදී මේක බඳුන්ගත ක්‍රමයක් විදියට පුතේ ලංකාවේදී මේක බඳුන්ගත ක්‍රමයක් විදියට මේ නිර්පාංශු වගා ක්‍රමය නැත්නම් සිදු කරනවා ජලරෝපිත වගා ක්‍රමය. මේකෙදි පෝෂක ද්‍රාවණයේ බඳුනක් තුලයි පුතේ අඩංගු කරන්නේ. බොහෝ දුරට ගන්නේ 4 බඳුනක් පුතේ. බොහෝ දුරට 4 බඳුනක් ගන්නේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ග මීටර් 0.25ක් පමණ වන අතර ඒක නැවත සංසරණයේ නැත්නම් රීසර්කියුලේෂන් එකක් සාමාන්‍යයෙන් සිදු නොවේ. ඒකේ සංසරණය වෙන්නේ නැහැ. ඒකේ සාමාන්‍යයෙන් සිදු වෙන්නේ නැහැ. මොකද්ද? රීසර්කියුලේෂන් එකක් ඒකෙදි සිදු වෙන්නේ නැහැ. රයිට්? හරි. මුල් ගිල්ලූ වගාව. රූට් ඩිෆින් ටෙක්නික් එකක්. බලන්න මුල් ගිල්ලූ වගාව මේ බලන්නකෝ. වගාවේ මුල් ටික මේ බලන්න බඳුනක තියෙනවා. මුල් ටික ජලයේ ගිල්ලලා තියෙනවා. මුල් ගිල්ලූ වගාවක්. රයිට්? ප්ලාන්ටින් පොට් එක තියෙනවා පුතේ. මේ ප්ලාන්ටින් ප්ලොට් එක තියෙනවා. රයිට්? ඊට පස්සේ hall of the air passage and refilling board to cover එක මේකේ බෝඩ් එකේ contain and fix planting pots එක pot එක pots contain nutrient solution එක තියෙනවා පුතේ. පෝෂක
ද්‍රාවණයේ නියුට්‍රියන් සොලියුෂන් එක තියෙනවා. මේ නියුට්‍රියන් ඇබ්සෝබින් රූට්ස් මේ රූට්ස් වලින් නියුට්‍රියන් ඇබ්සෝබ් කරනවා. රූට්ස් තියෙන මුල් ගිල්ලු වගාවක්නේ. එයා ඇබ්සෝබ්සින් රූට් මේ වාතය ඇබ්සෝබ් කරන රූට්. මේ ප්ලාන්ටින් මීඩියම් එක මේ බලන්න මේ මාධ්‍ය ප්ලාන්ටින් පොට් එක තියෙනවා. ඒ වගේම මීඩියම් එක තියෙනවා. මාධ්‍ය මේ තියෙන්නේ. ශාක රෝපණ මාධ්‍ය මේ බඳුන තුල මාධ්‍ය තියෙන්නේ පුතේ. එයා ඇබ්සෝබින් රූට්ස් මේ වාතය අවශෝෂණය කරන මුල්. නියුට්‍රියන් ඇබ්සෝබ්සින් රූට් මේ පහලින් තියෙනවා. ඔබට පේන්නේ නැති මේ පහලින් තියෙනවා. මේකේ පෝෂක අවශෝෂණය කරන මුල් බලන්න මේ පහලින් තියෙනවා. පෝෂක අවශෝෂණය කරන මුල් මේක. හරි. නියුට්‍රියන් සොලියුෂන් එක තියෙනවා. පෝෂක ද්‍රාවණය තියෙනවා. මේක මුල් ගිල්ලු වගාවක් රූට් ඩිෆින් ටෙක්නික් එකක්. බලන්න මුල් ගිල්ලු වගාවක්. මොකද පුතේ මේකට කියන්නේ මුල් ගිල්ලු වගාව. හරි. හරි. මේකෙදි ඝනමාධ්‍යයක් පිර වූ කුඩා බඳුන් වල පැල රෝපණය කරනු ලබන අතර මේ බලන්නකෝ. මේ ඝනමාධ්‍යයක් පුරවලා තියෙන්නේ. මේ ඝනමාධ්‍යයක් පිර වූ කුඩා බඳුන් වලයි පැල රෝපණය කරන්නේ. ඒකනේ මේ තියෙන්නේ ප්ලාන්ටින් මීඩියම් එක කියලා. මේ දුඹුරු පාටට ඔබට පේන්නේ මේ ඝනමාධ්‍යයක් පිර වූ බඳුන් තුල තමයි මේ ශාක හිටවලා තියෙන්නේ. හරි. මේ බලන්න ඝනමාධ්‍යයක් පිර වූ බඳුන් තුල තමයි ශාක සිටුවීම සිදු කරලා තියෙන්නේ මේකෙදි. පැහැදිලියෙන් දැක්ක ගමන් කියන්න පුළුවන් මෙහිදී ඝනමාධ්‍යයක් පිර වූ කුඩා බඳුන් තුල පැල රෝපණය කරනු ලබන අතර බඳුනේ පහළ කොටස පෝෂක මාධ්‍යයේ ගිල්වීමට සලස්වයි. මේ බලන්න බඳුනේ පහළ කොටස තමයි පුතේ මේ බඳුනේ පහළ කොටස තමයි අපි හැපතරියක් මේ බලන්න මේ බඳුනේ පහළ කොටස තමයි පුතේ පෝෂක මාධ්‍ය ගිලීමට සලස්වලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපිට ලාවට පේනවා මේකේ ඔබට මම ඒක මේ හරියටම රටපාතින් ඇඳලා පෙන්නවා. නියුට්‍රියන් ඇබ්සෝබින් රූට්ස් නැත්නම් මේ පෝෂක අවශෝෂණය කරන මුල් ටික පෙන්නවා පුතේ. මේ බඳුනේ පහළ කොටස තමයි පුතේ මේ පෝෂක ද්‍රාවණයක ගිල්වීම සිදු කරන්නේ. බඳුනේ පහළ කොටස තමයි පෝෂක ද්‍රාවණයක ගිල්වීම සිදු කරන්නේ. මේකෙදි ඝනමාධ්‍යයක් පිර වූ කුඩා බඳුන් වල තමයි පැල රෝපණය කරන්නේ දරුවනේ. බඳුනේ පහළ කොටස තමයි පෝෂක මාධ්‍ය ගිල්වීමට සලස්වන්නේ. බඳුනේ පහළ කොටස පෝෂක මාධ්‍ය ගිල්වීමට සලස්වන්නේ. රයිට්. අපි යනවා කේශික අවශෝෂිත වගාව. රයිට්. කැපිලරි ඇක්ෂන් කල්චර් එකක් කියලා අපි කියනවා පුතේ. කැපිලරි ඇක්ෂන් කල්චර් එකක්. මේ බලන්න කැපිලරි ඇක්ෂන් කල්චර් එක මොකක්ද කියලා. කේශික අවශෝෂිත වගාව. කේශික අවශෝෂිත වගාව. රයිට්. බලන්න. හරි. මේකේ නියුට්‍රියන් සොලියුෂන් එක තියෙනවා දරුවනේ. highly purpose growing medium එක තියෙනවා. container with holes at bottom. right. හරි. එතකොට බලන්න මේකෙදි පෝෂක මාධ්‍යයේ කුඩා ස්තරයක් සහිත තැටියක් මත තමයි බඳුන තියන්නේ. මේ බලන්නකෝ. මෙහිදී පෝෂක මාධ්‍යයේ කුඩා ස්තරයක් සහිත තැටියක් මතයි මේ බඳුන තියලා තියෙන්නේ. අනෙකුත් වගා සඳහා යොදාගත් පොදු සැකසුම මෙහිදී භාවිතා වෙනවා. මොකද්ද මේකට කියන්නේ? කේශික අවශෝෂිත වගාව. ඒකත් මතක තියාගන්න. කේශික අවශෝෂිත වගාව. කේශික අවශෝෂිත වගාව දරුවනේ. මේකෙදි මේ පෝෂක මාධ්‍යයේ කුඩා ස්තරයක් මේ පෝෂක මාධ්‍යයේ කුඩා ස්තරයක් නේ තියෙන්නේ මේ අනිත් ඒවා වගේ නේ පෝෂක මාධ්‍යයේ කුඩා ස්තරයක් සහිත තැටියක් මත ට්‍රේ එකක් මත තමයි මේ බඳුන තියලා තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ යනවා ඝන මාධ්‍ය තුල වගාවට. වගා බඳුන් තුල වගා කිරීම. right. grow bag culture. right. බලන්න. මෙන්න බලන්න මේ වගා බඳුන් තුල වගා උපුතේ දැකලා ඇති ඔබ. පොලිටනල් එකක් ඇතුලේනේ. සලාද වගාවක් නේද පුතේ? පිපිඤ්ඤා හෝ ගර්කින් වගාවක් නේ සලාද භෝග වගේ තියෙන අපිට පේන විදිහට තියෙන්නේ. පස්සේ මේගොල්ලෝ මේ පුහුණු කරන්න මේ දැක දාලා තියෙනවා. මේ බලන්න මේ කම්බි යොදලා තියෙනවා මේවා පුහුණු කරන්න. රයිට්. මොකද මේවා අපි දන්නවා මේ වගේ එතිලා ගමන් කරන්නේ. එතකොට මේවා පුහුණු කරන්න ඕනේ. පැල පුහුණු කරන්න ඕනේ. ඒ වගේම ඵල තුනී කිරීම සිදු කරනවා. පිපිඤ්ඤා ඵල තුනී කිරීම සිදු කරනවා. මේ ගෘහ තුල ඔබට මතකයි අර මුලින් එන ගෙඩි අයින් කරන එක ඵල තුනී කිරීම. රයිට්. ඵල තුනී කිරීම සිදු කරන්න ඕනේ.
එහෙනම් බලන්න මේකේ තියෙන්නේ ඝනමාධ්‍ය තුල වගාවක්. ඒත් මේකට ඝනමාධ්‍ය විදියට විශේෂයෙන්ම නිර්පාංශු වගාමාධ්‍ය යොදාගන්නේ කොහුබත් කොහුබත් ඒ වගේම අපි දන්නවා මේ තවත් අපි දන්නවා කෘත්‍රිම ඝනමාධ්‍ය විදියට අපි තියෙනවා වර්මිකියුලයිට් පර්ලයිට් රයිට් ඒ වගේ දේවල් තියෙනවා ගල් කුඩු වගේ දේවල් අපි මේකෙදි භාවිතා කරනවා ඒකත් පස් රහිත නිර්පාංශු වගා බොහෝ විට මේ අපි කොහොබත් යොදා ගැනීම සිද්ධ කරනවා මේ ඝන මේ බලන්නකො මේ වගා බඳුන් මේ සිරස් වගා මලු කියලා අපි වට මේ කියන්නේ සිරස් වගා මලු තියෙනවා තිරස් වගා මලු තුල වගා කරනවා මේකෙදි හරි එහෙනම් මෙතන මේ ඝන මාධ්‍ය තුල වගා ක්‍රමයක් රයිට් වගා බඳුන් තුල වගා කරන ආකාරය මේක ඝන මාධ්‍ය තුල වගාව ඝන මාධ්‍ය තුල වගාව ජල රෝපිත වගාව නෙවෙයි මේක ඝන මාධ්‍ය තුල වගාව මේ ආකාරයට වගා මලු තුල විශේෂයෙන්ම අපි දන්නවා ජීවාණු හරිත මේ මොනවද විශේෂයෙන්ම වගා මාධ්‍ය මේවට දාලා මේවා තුල වගා කරනවා භෝග වගා කරන්නේ මොන වගේද මේ මාධ්‍ය විදියට ඝන මාධ්‍යයක් යොදා ගන්න. කොහුබත් යොදා ගන්නවා රයිට් ඒ වගේම රොක් පූල් අපි ඒ වගේ දේවල් යොදා ගන්නවා පුතේ පර්ලයිට් වර්මිකියුලයිට් වගේ කෘත්‍රිම ඝන මාධ්‍ය සකස් කරන ඝන මාධ්‍ය යොදා ගැනීම සිදු කරනවා. මෙහිදී කොහුබත් පුරවන ලද සිරස් අතට එල්ලන ලද හෝ හරස් අතට තබන ලද පොලිතීන් මලු තුලයි භෝග වගා කිරීම සිදු කරන්නේ. හරිනේ පැහැදිලි නේද? ඝන මාධ්‍ය තුල වගාවේදී කොහුබත් පුරවන ලද සිරස් අතට එල්ලන ලද හෝ හරස් අතට තබන ලද පොලිතීන් මලු තුලයි භෝග වගා කිරීම සිදු කරන්නේ. බඳුනක ප්‍රමාණය දරුවනේ මේ බලන්න සෙන්ටිමීටර් 100 වැඩි කිරීම 20 බඳුනක ප්‍රමාණය 100 වැඩි කිරීම 20යි cm දිග පළල මේ ශේෂ්ත්‍රඵලය මෙය හරස් අතට තැබූ විට රයිට් මෙතන අපි හරස් අතට තැබූ විට කියලා හදාගමු දරුවනේ හරස් අතට තැබූ විට පැල 3ක් 5ක් අතර ප්‍රමාණයක් සඳහා සෑහෙනවා දරුවනේ මෙම බඳුන් වෙළඳ පොලෙහි පවතින අතර ඒවා තුල පීඩනයක් යටතේ තමයි පුතේ කොහොබත් අඩංගු කරලා අතුරුලා තියෙන්නේ. ඇතුළත කළු පිටත සුදු පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් තමා පුතේ මේ සඳහා යොදාගන්නේ. ඇතුළත කළු පිටත සුදු පොලිතීන් ආවරණයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඒවා පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පුතේ. ඇතුළත කළු පිටත සුදු පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් තමා පුතේ මේ විශේෂයෙන්ම මේ බඳුන් මලු සකස් කිරීම සඳහා භාවිතා කරන්න. එහෙනම් කොහොබත් පුරවන ලද සිරස් අතට එල්ලන හෝ එහෙම නැත්නම් හරස් අතට තබන ලද පොලිතීන් මලු තුල තමයි පුතේ මේදි භෝග වගා කරන්නේ. ඉතින් බඳුනක ප්‍රමාණය සෙන්ටිමීටර දිගපළල ගත්තාම සෙන්ටිමීටර 100 වැඩි කිරීම 20 ප්‍රමාණය සෙන්ටිමීටර 100 වැඩි කිරීම 20 ප්‍රමාණය දරුවනේ මේකට යොදාගන්නේ. හරස් අතට තැබූ විට පැල 3ක් 5ක් අතර ප්‍රමාණයක් සෑහෙනවා පුතේ. හරස් අතට තැබූ විට පැල 3ක් 5ක් අතර ප්‍රමාණයක් සඳහා සෑහෙනවා රයිට්. එතකොට මේ බඳුන් වෙළඳ පොලේ තියෙනවා ඒවා තුළ පීඩනයක් යටතේ අසුරුන ලද කොහොබත් තමයි පුතේ අඩංගු වෙන්නේ මේ බඳුන් වල. ඇතුළත කළු පිටත සුදු පොලිතින් ආවරණයක් අපි කියනවා ඇතුළත කළු පිටත සුදු මේවා පාරජම්බූල කියන ප්‍රතිරෝධී පොලිතින් ආවරණ තමයි පුතේ මේ සඳහා යොදා ගැනීම සිදු කරන්නේ රයිට්. මේකෙදි පෝෂක සපයන්නේ බිඳ ජල සම්පාදන ක්‍රමයකින් පුතේ ඩ්‍රිප් ඉරිගේෂන් එකක් නැත්නම් බිඳු ජල සම්පාදන ක්‍රමයක් මගින් තමයි පෝෂක සපයන්නේ. එතකොට මේකෙදි මේ වගා මලු තුලට අපි දන්නවා පුතේ ඩ්‍රිප් වයිස් මේවා තුලට අපි දන්නවා මේ ජල සම්පාදන පද්ධතිය වල මෙහෙම මේ ඇතුළට කූරක් ගහනවා. කළු පාට කූරක් මම මේක රතු පාටෙන් ඇඳලා මේ ඇතුළට මේ මෙන්න මේ වගේ කූරක් ගහනවා පුතේ රයිට්. කළු පාට මෙහෙම කූරක් ගහනවා. මේ කූරෙන් වතුර බිඳුව ඒ ජල සම්පාදන පද්ධතියට මේ කවරේ නෙවෙයි ඇතුළට වැටෙන්නේ. ඇතුළේ මේ බඳුන තුල තියෙන මේ බඳුන ඇතුළටයි ගහන්නේ මේ කූර. බඳුන ඇතුළටයි මේ කූර ගහන්නේ. එතකොට මේ කූර ගහපුවම කූරෙන් බිඳුව ඩ්‍රිප් වයිස් මේ ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන අවස්ථාවේ වතුර ඩ්‍රිප් වයිස් බිඳුව මේ පතිත වෙනවා මූල පද්ධතියවට තෙත්වීමක් සිද්ධ වෙන්නේ පුතේ. මේකදී අපි දන්නවා ඩ්‍රිප් ඉරිගේෂන් විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාවේදී මේ බිඳු ජල සම්පාදන ක්‍රම තමයි පුතේ යොදාගන්නේ. කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් මේ ඩ්‍රිප් ඉරිගේෂන් එක අපිට ජල සම්පාදනයත් සමගම පොහොර යෙදීමත් පුතේ සිදු කරන්න පුළුවන්. ඒක නිසා මේකෙදී අපිට ඉතාමත්ම වැදගත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් විදිහට මේ බිඳු ජල සම්පාදනය හඳුන්වන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන් මේ බඳුන් රයිට් හරි අපි ටික කතා කරලා තියෙන පුතේ
මෙහිදී පෝෂක සපයනුවේ බිඳිජ ජල සම්පාදන ක්‍රමයේ මගින්. අන්න බලන්න එහෙනම් පෝෂක පොහොරත් ජල සම්පාදනයත් එක්කම සැපීම සිදු කරන්න පුළුවන් නේ. අර කූරක් අපි ඒ ජල සම්පාදන පද්ධතියේ කූරක් අපි ගහලා තියෙන්නේ. ඒ කූර කෙලින්ම බඳුනට දැන් බඳුනට කූර ගහලා තියෙන්නේ. ඒතකොට මේ කූර මෙතන තියෙනවා. ඒකේ අපි දන්නවා මේ වගේ නේද දරුවනේ මේ අපි දන්නවා මේ වගේ දැන් සාමාන්‍ය වගා ශේෂ්ත්‍රයක නම් අපි මේ බට එලන්නේ නැත්නම් ජල සම්පාදන පද්ධතිය ස්ථාපිත කරන්නේ. අපි දන්නවා මේ ප්‍රධාන නල ඔස්සේ එන ජලය අපි දන්නවා උප ප්‍රධාන නලය හරහා දෙපැතින් නේද ශේෂ්ත්‍රයේ වගා ශේෂ්ත්‍රයේ භෝගවලට ජලය සපයන උප ප්‍රධාන නල හරහා පුතේ මේ නලවලට සම්බන්ධ කරලා තියෙනවා ඩ්‍රිපර්ස් නේද පුතේ නැත්නම් විමෝචක. අපි වට කරන ඩ්‍රිපර්ස් කියලා පුතේ. මේ ඩ්‍රිපර්ස් ඉන්ලයින් සහ ඔන්ලයින් කියලා ආකාර දෙකකට තියෙනවා පුතේ. නලයේ පිටතින් තියෙනවට අපි කියනවා ඔන්ලයින් ඩ්‍රිපර්ස් කියලා පුතේ. නලයේ ඇතුළතින් සවි කරලා තියෙනවට අපි කියනවා ඉන්ලයින් ඩ්‍රිපර්ස් කියලා. රයිට්? ඉතින් වැඩි පරතරයකින් තියෙන භෝගවලට අපිට ජල සම්පාදනය කරන්න අවශ්‍ය වෙනකොට මේ අපි කියනවා මේ ඔන්ලයින් ඩ්‍රිපර්ස් භාවිතා කරනවා. පරතරය අඩු භෝග සඳහා තමයි ඉන්ලයින් ඩ්‍රිපර්ස් භාවිතා කරන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ අපි දන්නවා හැම අවස්ථාවකම මේ ඩ්‍රිපර් එකකින් නැත්නම් විමෝචකයකින් මේ ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක වෙලා තියෙන අවස්ථාවේදී ඩ්‍රිප් වයිස් බිඳුව පතිත වෙලා ඒ භෝගයේ මූල මණ්ඩලයේ අවකට මූල කලාපයේ අවට තෙත්වීමක් සිදු වෙන්නේ පුතේ. ඉතින් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක්. එතකොට අපි දන්නවා මේකෙදි නේද පුතේ ශේෂ්ත්‍රී වල් පැලෑටි බිහිවීමක් සිදු වෙන්නේ නැහැ. මොකද මූල කලාපයේ අවටනේ පුතේ තෙත්වීමක් වෙන්නේ. ඒ නිසා මේ කාර්යක්ෂම ජල සම්පාදනය අපි මේකේ වාසි අවස්ථ ගැන කතා කරනවා. විශේෂයෙන්ම අපිට මේ ශුද්ධ ජල සම්පාදන ක්‍රමය යටතේ ඩ්‍රිප් ඉරිගේෂන් සහ ඒ වගේම ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් නැත්නම් විසිරුම් ජල සම්පාදන පද්ධතිය ගැන 13 වෙනි ශ්‍රේණියේ පළවෙනි ඒකකයේ ඉඳන් කතා කරන්න තියෙනවා. පළවෙනි එක යාන්ත්‍රීකරණ ඒකකයේ. ඒකෙදි විශේෂයෙන්ම අපි ජල පොම්ප ගැන ඒ වගේම මේ විශේෂයෙන්ම මේ මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම් එක ගැන ඒ වගේම දූල පුතාලත් එක්ක මේ උපකරණ මොනවද බිම් සැකසීමේ උපකරණ ඒ වගේම දිවරෝධ ට්‍රැක්ටර් සිවරෝධ ට්‍රැක්ටර් ඒ වගේම පුතේ 4 ස්ට්‍රෝක් එන්ජින් එක 2 ස්ට්‍රෝක් එන්ජින් නේද පුතේ මේ වගේ බල සම්ප්‍රේෂණ පද්ධති ගැන දෙපහර එන්ජින් සිව්පහර එන්ජින් ගැන කතා කරනවා ඒ වගේම තමයි අපි කතා කරනවා මේ ශාඛා ආරක්ෂක උපකරණ ගැන විශේෂයෙන්ම කතා කරනවා මේ ශාඛා ආරක්ෂක උපකරණ යටතේ දරුවනේ අපි නැප්සැක් පිස්ටන් ආකාර දිහර ඉසර යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය වගේම නැප්සැක් බලවේග ආකාරයේ දියර ඒ වගේම ඉසුරු යන්ත්‍රයක් ගැන කතා කරනවා. ඒකෙන් දියර කුඩු කැට ඕනම එකක් එසවීම සිදු කරන්න පුළුවන් පුතේ මේ බලවේග ආකාරයේ දියර ඉසුරු යන්ත්‍රයකින්. ඒ වගේම අපිට නැප්සැක් ප්‍රාචීන ආකාරයේ දියර ඉසුරු යන්ත්‍රයක් ගැනත් කතා කරනවා. ඒ වගේම අපි කතා කරනවා දරුවනේ අපි විශේෂයෙන්ම කතා කරේ නැප්සැක් අපි කතා කරනවා සම්පීඩන ආකාරයේ දියර ඉසුරු යන්ත්‍ර ගැනත් කතා කරනවා රූපය ඇඳලා නම් කරලා. ඒ වගේ ක්‍රියාකාරීත්වයන් ගැන අපි කතා කරනවා. ඒ වගේම මේ දියර ඉසුරු යන්ත්‍රවල අංක ශෝධනය සිදු කරන ආකාරය පිළිබඳවත් අපි ඒකකෙදි කතා කරනවා. හරි. හොඳයි දරුවනේ. එහෙනම් අපි මේ කතා කරමින් ඉන්නේ ඝන මාධ්‍ය තුල වගාව නිර්පාංශු වගා ක්‍රමය යටතේ ඝන මාධ්‍ය තුල වගාව පස් රහිත ඝන මාධ්‍ය තුල වගාව රයිට්. ඉතින් මේකෙදි පෝෂක සපයන්නේ බිඳිති ජල සම්පාදන ක්‍රමය මගින්. ඒක නිසා මේ ක්‍රමය අපි කියනවා මේකත් සර්කියුලේෂන් සිස්ටම් එකක්. සංසරණ ක්‍රමයක්. අතිරික්ත ද්‍රාවණ රන් ඔෆ් නැත්නම් අතිරික්ත ද්‍රාවණ එකතු කරලා නැවත සංසරණය සිදු කරනවා පුතේ මේකෙදි. තක්කාලි වගා අවස්ථා මේ ක්‍රමය ඉතාමත් සුදුසුයි. මේ බලන්න පුතේ මේ එවැනි වගා මළු තුල බලන්න කෝතේ භාවිතා කරලා බෙල් පෙපර් වගාවක් කරලා තියෙනවා. බෙල් පෙපර් සහ සලාද පිපිඤ්ඤව්වත් මේ ආකාරයට වගා කරන්න පුළුවන්. රයිට්. මේ බලන්න බෙල් පෙපර් වගාවක් සාර්ථකව සිදු කරලා තියෙනවා නේ. මේ බලන්න මං කියපුවා මේ බලන්න මේ ඩ්‍රිප් ඉරිගේෂන් මේ බලන්න මෙන්න මේ කූරු ගහලා තියෙනවා මේකේ ජලය බිඳු වශයෙන් ඩ්‍රිප් ඉරිගේෂන් ඩ්‍රිප් වයිස් මේවට වැටෙන විදිහට මේ ඇතුළට මේ බලන්න මේ බටයක් කරහා කූරක් ගහලා තියෙන බටයක් කරහා කූරක් ගහලා තියෙන මේ හැම භෝගයකටම බලන්න මේ සිදු කරගෙන තියෙන හැම භෝගයකටම මේ ජල සැපයීම සිදු කරලා තියෙන ආකාරය මේ බලන්න හැම භෝග ශාකයකටම මේ ජල සැපයීම සිදු කරලා තියෙන ආකාරය බලන්න මොනතරම් මේක තත්ත්ව පාලනය කරලා මේ සාර්ථකව බලන්නක භෝගයේ වර්ධන විලාසය බලන්න මේ භෝග ආශ්‍රයන්නේ ගුණාත්මක භාවයේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් මේ ආරක්ෂිත ගෘහ තුල පාලිත පරිසර තත්ත්වයේ භෝග වර්ගා යටතේ අපිට කියන්න පුළුවන් පුතේ තක්කාලි වගාව සඳහා මේ ක්‍රම ඉතාමත් යෝග්‍යයි. මේ ඝන මාධ්‍ය තුල වගාව ඒ වගේම බෙල් පෙපර් සහ සලාද පිපිඤ්ඤා වුණත් මේ ආකාරයට අපිට වගා කරන්න අවස්ථාව හැකියාව තියෙනවා. සිරස් අතර තැබීමෙන් හරිතාගාරයේ ඉඩ ප්‍රමාණය ඇහිරීම අවම කරගන්න පුළුවන් පුතේ මේවා. සිරස් මලු සිරස් අතර තිබීමෙන් සිරස් මලු දැක්කනේ සිරස් මලු අපි අර මුලින්ම පෙන්නුවේ එකයි. ඒකත් මතක තියාගන්න. මේ මලු සිරස් අතර තැබීමෙන් හරිතාගාරයේ ඉඩ ප්‍රමාණය ඇහිරීම අවම කරගන්න පුළුවන්. අපිට මේ ආකාරයට පුතේ ස්ට්‍රෝබෙරි සලාද සහ ඇතම් විසිතුරු පැල වර්ග වගා කිරීම සඳහා මේ සිරස් වගුමල ක්‍රමය සිරස් මලු ක්‍රමය පුතේ යොදා ගන්න පුළුවන්. මේ තියෙන පුතේ සිරස් මලු. මේ තියෙන දරුවනේ සිරස් මලු.
සිරස් මලුවේ තියෙන පුතේ. ඉඩ හිරීම අවම කරගන්න පුළුවන් එකේ. right? ස්ට්‍රෝබෙරි සලාද ඇතම් විසිතුරු පැළ වර්ග වගා කිරීම සඳහා මේ සිරස් මලු ක්‍රමය යොදා ගන්න පුළුවන් දරුවෝ. අපි කතා කරන්න යන්නේ මේ ආරක්ෂිත භෝග වගාවේදී පුතේ මේ භෝග සඳහා යොදා ගන්නා ශාක පෝෂකවල ස්වභාවය සහ එහි ප්‍රභවයන් ගැන පුතේ. right? Source and form of plant nutrient. පුතේ ආරක්ෂිත භෝග වගාවේදී භාවිතා කරන ශාක පෝෂකවල මූලික ප්‍රභවය වෙන්නේ අකාබනික පොහොර. අකාබනික පොහොර තමයි මූලික ප්‍රභවය වෙන්නේ. right? කාබන් අඩංගු නොවන. නමුත් කාබනික පොහොර භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දුවේ පුතේ. මතක තියාගන්න ආරක්ෂිත භෝග වගාවේදී භාවිතා කරන ශාක පෝෂකවල මූලික ප්‍රභවය මොනවද කවුද පුතේ? අකාබනික පොහොර. මතක තියාගන්න. එහෙනම් විශේෂයෙන් එක කියන්න ඕනේ. ආරක්ෂිත භෝග වගාවේදී භාවිතා කරන ශාක පෝෂකවල පුතේ අපි මේ protected agriculture එකේදී ආරක්ෂිත භෝග වගාවේදී භාවිතා කරන පෝෂකවල right මූලික ප්‍රභවයේ පුතේ අකාබනික පොහොරක්. නමුත් කාබනික පොහොර භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. කාබනික ද්‍රව්‍ය වල සංයුතියේ තියෙන සංකීර්ණ බව සහ එම ද්‍රව්‍ය හරහා ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් ඇතුළු විය හැකි නිසා පුතේ ආරක්ෂිත භෝග වගාවේදී කාබනික ද්‍රව්‍ය භාවිතය සීමාකාරී වෙලා තියෙනවා. එහෙනම් කාබනික ද්‍රව්‍ය වල සංයුතියේ තියෙන කම්ප්ලෙක්ස් එක නැත්තම් සංකීර්ණ බව ඒ වගේම ඒ ද්‍රව්‍ය හරහා ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් කවුද ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් කියන්නේ? රෝග ඇති කිරීමට හේතු වන ශුද්ධ ජීවීන්. යාලට ව්‍යාධි ජනනය කරන්න පුළුවන්. right? ඇතුළු වෙන්න පුළුවන් නිසා ආරක්ෂිත භෝග වගාවේදී කාබනික ද්‍රව්‍ය භාවිතය සීමා කරලා තියෙනවා දරුවනේ. ශාක පෝෂක ප්‍රධාන වශයෙන් ද්‍රව ආකාරයෙන් තමයි පුතේ තියෙන්නේ. මේ පොහොර යෙදීම දිනකට හෝ පැයකට කුඩා ප්‍රමාණයක් ලෙස මුළු ප්‍රමාණය කොටස් කරලා යෙදීමේදී ඝන ආකාරයෙන් පොහොර යෙදීම කරන්න හැකියාවක් නැහැ. නමුත් ද්‍රව ආකාරයෙන් පොහොර සැපීමේදී අපි දන්නවා දරුවනේ අංග සම්පූර්ණ පෝෂක ද්‍රාවණයක් සියලුම පෝෂක සහ අධිමාත්‍ර පෝෂක අඩංගු විදියට පද්ධතියට සපයන්න පුළුවන්. ජල පෝෂක වගාවේදී යොදා ගන්නා පෝෂක වලින් පුතේ අංග සම්පූර්ණ පොහොර මිශ්‍රණ තියෙනවා. ඒ පොහොර නිෂ්පාදනවල ශාකයට අවශ්‍ය නියමිත සාන්ද්‍රණය සහ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. අපි විශේෂයෙන්ම ඇල්බර්ට්ගේ පොහොර, ඒ වගේම හයිඩ්‍රෝ ක්‍රිස්ටලෝන් හා හයිඩ්‍රෝ කැල්සියම් නයිට්‍රේට් යනාදිය භාවිතා කරනවා. ඇල්බර්ට් සොලියුෂන් එක නැත්නම් ඇල්බර්ට්ගේ පොහොර, එහෙම නැත්නම් හයිඩ්‍රෝ ක්‍රිස්ටලෝන් සහ හයිඩ්‍රෝ කැල්සියම් නයිට්‍රේට් යොදා ගැනීම සිදු කරනවා දරුවෝ. හරි දැනුම සහ පළපුරුද්ද පදනම් කර ගනිමින් ගොවීන් විසින් මේ පොහොර මිශ්‍රණය සකස් කර ගන්නවා පුතේ. විශේෂයෙන්ම වැවිලිකරුව එක් පෝෂකයක් පමණක් යොදා ගනිමින් පෝෂක ද්‍රව්‍ය නිපදවන සූක්ෂම පෝෂක කළමනාකාරී තත්ත්ව සහ පර්යේෂණ තත්ත්ව යටතේදී තමයි පුතේ ඒ ක්‍රියාවලිය සිදු කරන්නේ. විශේෂයෙන් මේකත් මතක තියාගන්න. හරි. එහෙනම් වගා ක්‍රම රාශියක් තියෙනවා පුතේ. කොහුබත්තා වැලි මිශ්‍රණය වෙනුවට මේවායේ විවිධ වගා මාධ්‍ය යොදා ගන්නවා පුතේ. රොක් වූල් කල්චර් එක, ග්ලාස් වූල් කල්චර් එක, ඒ වගේම වර්මිකියුලයිට් කල්චර් එක පුතේ, ෆීඩ්බැක් කල්චර් එක පුතේ, ෆීඩ්බැක් සෑන් කල්චර් එක. බොරළු මාධ්‍ය වගා කිරීම පුතේ අපි කියනවා ට්‍රෆ්ෆෝ අපි ගන්න බලන පුතේ අපි එකට කියනවා ෆියුමික් කල්චර් එකක්. හරි. බලන්න වගා ක්‍රම රාශියක් තියෙනවා. කොහුබත්තා වැලි මිශ්‍රණය වෙනුවට මේවායේ විවිධ වගා මාධ්‍ය යොදා ගන්න පුළුවන් පුතේ. මේ කෘත්‍රිම වගා මාධ්‍ය විදියට පුතේ අපිට කියන්න පුළුවන් අංක 1 රොක් වූල් වගාව. වෙනත් පැනක් ගමු දරුවනේ. ඔබට මතකයි පර්ලයිට් වර්මිකියුලයිට් අපි කිව්වා පුතේ අංක 1 රොක් වූල් වගාව, අංක 2 ග්ලාස් වූල් වගාව, අංක 3 වර්මිකියුලයිට් වගාව, අංක 4 ෆීඩ්බැක් වගාව, අංක 5 වැලි බොරළු මාධ්‍ය වගා කිරීම. හරි මේ වගා ක්‍රම රාශියක් තියෙනවා පුතේ. කොහුබත්තා වැලි මිශ්‍රණය වෙනුවට මේවායේ විවිධ වගා මාධ්‍ය දා ගන්න පුතේ. රොක් වූල් වගා ක්‍රමය, ග්ලාස් වූල් වගා ක්‍රමය, වර්මිකියුලයිට් වගා ක්‍රම, ෆීඩ්බැක් වගා ක්‍රමය, වැලි බොරළු මාධ්‍ය වගා ක්‍රමය. මේ වගා මාධ්‍ය විදිහට යොදා ගන්න ද්‍රව්‍යයි පුතේ කියලා තියෙන්නේ. රයිට්. හොඳයි දරුවනේ. වගා මාධ්‍ය සියල්ල ජල සම්පාදනය යටතේ බුරුල් නොවනසේ සංකෝචනය කරලා කම්ප්‍රෙස් කරලා පොලිතීන් ආවරණය යොදලා තියෙන්නේ. මේ විදිහට මේ සංකෝචනය කළ
කුඩා මාධ්‍ය ඒකකයක් පුතේ ගඩොලක් විදියට බ්ලොක් එකක් විදියට තමයි දිස් වෙන්නේ. ගඩොලක් ආකාරයට දිස් වෙන්නේ. රයිට්? ඒක නිසා මේ ක්‍රමයේ නම් කිරීමේදී බ්ලොක් යන වචනේ යොදා ගන්නවා රොක් වූල් බ්ලොක් කල්චර් කියලා තමයි පුතේ හඳුන්වන්නේ. මොකද පුතේ රොක් වූල් බ්ලොක් කල්චර් කියලා තමයි ඒක හඳුන්වන්නේ. රොක් වූල් බ්ලොක් කල්චර් විදියටයි ඒක හඳුන්වන්නේ. අපි යමු ඉදිරියට. එහෙනම් වෑස්සුම් ජල සම්පාදන සහිත හරස් වගාමලු බලන්නකෝ. වෑස්සුම් ජල සම්පාදන සහිත හරස් වගාමලු. බලන්න ඒක සිදු කරලා තියෙන ආකාරය බලන්නකෝ මේ ආකාරයට. තක්කාලි වගාවක් නේ. මේ බලන්න. මේකට කියනවා මේ හරස් මලු තියෙන හරස් මලු. බලන්නකෝ හරස් මලු මේ. හරස් මලු. මොනවද දරුවනේ? හරස් මලු. හරස් වගා මලු. හරස් වගා මලු. මොනවද? වෑස්සුම් ජල සම්පාදනයේ සහිත ජලයේ වෑස්සීමට වෑස්සුම් ජල සම්පාදනයේ සහිත හරස් වගා මලු. දරුවනේ මේ ක්‍රම ටික සමහර ක්‍රම අපිට මේ වගේ විස්තරාත්මකව කතා කරන්න නැහැ. මේ වගේ නම් දැන ගැනීම පමණක් ප්‍රමාණවත්. සමහර ඒ වගේ අපි විස්තර කරලා කතා කරන්න විශේෂයෙන්ම අපිට විස්තරාත්මක තොරතුරු දැනගන්න අවශ්‍ය ඒවා. ඒක නිසා මෙතනදී අපි මේ තවත් මේ ක්‍රමයක් විදිහට වෑස්සුම් ජල සම්පාදන සහිත හරස් වගා මලු මේ නිර්පාංශු වගා ක්‍රම යටතේ මේ විශේෂයෙන්ම අපි කියනවා මේ ඝන මාධ්‍ය පිර වූ වගා මලු ගැන කතා කරද්දී නේද පුතේ? ඝන මාධ්‍ය තුල වගාව ගැන කතා කරද්දී තවත් කතා කරන එකක් තමයි පුතේ මේ වෑස්සුම් ජල සම්පාදන සහිත හරස් වගා මලු. ඒ ටික දැනගත්තාම ප්‍රමාණවත් දරුවනේ දීර්ඝ වශයෙන් අපිව කතා කරන්න යන්නේ සාකච්ඡා කරන්නේ. ඒකයි මෙතන කියාගෙන යන්නේ අපි. ඒක නිසා පටල ගන්න නැතුව බලා ගන්න. තවත් එකක් තමයි කාණු උස්පාත්ති තුල වගාව. මොනවාද පුතේ? කාණු ට්‍රෙන්ච් නේද පුතේ? එහෙම නැත්නම් රේස් බෙඩ් කියලා නේද පුතේ? රේස් බෙඩ් කියලා මේ රේස් බෙඩ් කියලා කියනවා පුතේ බෙඩ් කල්චර් එකක්. මොනවද පුතේ අපි ඒවට කියන්නේ? උස්පාත්ති තුල. එහෙනම් මේ වගා මාධ්‍ය රැඳවීම සඳහා පුතේ වගා මාධ්‍ය රඳවන්න බඳුනකට දාලානේ අපි ගොඩක් ඒ වගේ කරේ. වගා මාධ්‍ය රැඳවීම සඳහා පුතේ කොහුබත් හරි නැත්නම් රොක් වූල් හරි වර්මිකියුලයිට් හරි පර්ලයිට් හරි නැත්නම් ගල් කුඩු හරි ඈ පුතේ මේ වගා මාධ්‍ය රැඳවීම සඳහා නැත්නම් ග්ලාස් වූල් හරි නේ ඒ වගා මාධ්‍ය රැඳවීම සඳහා බඳුනක් විදිහට යොදා ගැනීමනේ පුතේ කාණුවක් එහෙම නැත්නම් උස පාත්තියක්. කාණුවක් එහෙම නැත්නම් උස පාත්තියක තමයි පුතේ අර ඝන මාධ්‍ය වගා මාධ්‍ය රඳවා ගැනීම සිදු කරන්නේ. කාණු හෝ උස් පාත්ති තුල වගාවේදී පුතේ. රයිට්? එහෙනම් හරි. කාණුවේ සීමා බැම්ම කාණුව සීමා වෙන කාණුවේ සීමා බැම්ම පෝෂක ද්‍රාවණය මාධ්‍ය තුල රඳවා ගැනීම සඳහා ආධාර වන අතර උස්පාත්තියකදී මේ ඉටු කර ගැනීම ඒ කියන්නේ මොකක් ඉටු කර ගැනීමටද? පෝෂක ද්‍රාවණය මාධ්‍ය තුල රඳවා ගන්න. මේ වගා මාධ්‍ය තුල පෝෂක ද්‍රාවණය රඳවා ගන්න. ආධාර වන අතර උස්පාත්තියකදී මේ ඉටු කර ගැනීම සඳහා මොනවද පාත්තියේ? දැන් කාණුවක නම් සීමා බැම්ම තමයි ආධාර කරගත්තේ කාණුවේ පෝෂක ද්‍රාවණය මාධ්‍ය තුල රඳවා ගන්න. හරි. හැබැයි උස්පාත්තියක මේ වැඩේ ඉටු කරගන්න පාත්තියේ සීමාව තුනී ලෑලි උළු කැට හෝ වෙනත් ද්‍රව්‍යයක් යොදාගෙන ඒක සිදු කරනවා කියලායි කියන්නේ. පෝෂක ද්‍රාවණ හෝ ජල සැපයුම සිදු කරන්නේ මේකෙත් බින්දු මගින් සිදු කෙරෙන හෝ ශුද්‍ර විසිරුම් මගින් සිදු කෙරෙන ශුද්‍ර ජල සම්පාදන ක්‍රමයක්. ප්‍රධාන ශුද්‍ර ජල සම්පාදන ක්‍රම දෙක තමයි දරුවනේ. ප්‍රධාන ශුද්‍ර ජල සම්පාදන ක්‍රම දෙක තමයි බින්දු ජල සම්පාදනය සහ විසිරුම් ජල සම්පාදනය. බින්දු ජල සම්පාදනයේදී අපි දන්නවා අර බින්දු ජලය එමිටරයකින් නැත්නම් විමෝචනයේ මගින් විමෝචනය වෙන එමිට් වෙන ජලය බින්දු වශයෙන් මූල කලාපයට ලැබෙනවා පුතේ.
විසිරුම් ජල සම්පාදනය අපි දන්නවා ස්ප්‍රින්ක්ලර් හෙඩ් නැත්නම් විසිරුම් හිස් මගින් ජලයේ විසිරුව හැරීම සිදු වෙනවා. මේ දෙකම වඩා කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම දෙකක් පුතේ. මේවට අපි කියන්නේ ශුද්ධ ජල සම්පාදන පද්ධති කියලා. ශුද්ධ ජල සම්පාදන ක්‍රම කියලා. පීඩනයක් යටතේ ශේෂ්ත්‍රයේ යම් සීමිත ප්‍රදේශයක් කරා ජලය ගෙන යාමක් මේ ශුද්ධ ජල සම්පාදනයේදී සිදු කරන්නේ පුතේ. කාර්යක්ෂම ජල සම්පාදනය. එහෙනම් පෝෂක ද්‍රාවණයේ හෝ ජල සැපීම සිදු කරන්නේ බිඳු ජල සම්පාදනයේ මගින් හෝ එහෙම නැත්නම් ශුද්ධ විසිරුම් මගින් සිදු කරන ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක් මගින් මේ ශුද්ධ විසිරුම් කියන්නේ ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක් තමයි විසිරුම් ජල සම්පාදනය කියලා කියන්නේ. රයිට් ඒ ටික මතක තියා ගැනීම ප්‍රමාණවත්. ඒ කියන්නේ මේ නම තමයි බොහෝ විට අපිට මොකක්ද මේ වර්ගය කියන එකට වඩා මේකේ කාණු හා උස්පාත තුළ වගාවත් විශේෂයෙන්ම මේ නිර්පාංශු වගාවේදී නැත්නම් ඝන මාධ්‍ය තුළ වගාවේ සිදු කරන ක්‍රියාවක් කියන එකයි මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතිරිවන හෝ අවශෝෂණය නො වූ ද්‍රාවණ පරිමාවක් තිබ්බොත් ඒක පාත්‍යයේ හෝ කාණු පත්ලේ තියෙන පස් ස්තරය තුළට අවශෝෂණය වෙනවා. එබැවින් මේ වෙනත් වගා ක්‍රමයක් ලෙස හැඳින්වුවද සෛද්ධාන්තිකව ගත් කල වගාමලු ක්‍රමයට වඩා වැඩි වෙනසක් නොමැති බව පෙනී යනවා. ඒකයි මේකත් අපි මෙතෙන්දී සඳහන් කරේ. ඉතිරිවන හෝ අවශෝෂණය නො වූ ද්‍රාවණ පරිමාවක් තිබ්බොත් පෝෂක ද්‍රාවණ පරිමාවක් තිබ්බොත් ඒක පාත්‍යයේ නැත්තම් කාණුව පත්ලේ තියෙන පස් ස්තරය තුළට අවශෝෂණය වෙලා යනවා. ඒක නිසා මේක වෙනත් වගා ක්‍රමයක් ලෙස හැඳින්වුවත් පුතේ සෛද්ධාන්තිකව ගත්තාම මේක වගා මලු ක්‍රමයට වඩා වැඩි වෙනසක් පෙන්වන්නේ නැහැ. ඒකයි මේක අපි මෙතනදී කිව්වේ. වෙනත් වගා ක්‍රම flood and drain system එකක් flood and drain system එකක් වෙනත් වගා ක්‍රම බලමු පුතේ මේ නිර්පාංශ වගා ක්‍රම යටතේ දීර්ඝ වශයෙන් මේ කතා කරනවා. ඕනෑම නිර්පාංශ වගා ක්‍රමයක් යටතේදී පෝෂක ද්‍රාවණයේ විශාල ප්‍රවාහයක් ලෙස පුතේ අපි කියන්නේ වායු ප්‍රවාහයක් ජල ප්‍රවාහයක් කියලා අපි කියන්නේ. ඒ වගේ ඕනෑම නිර්පාංශ වගා ක්‍රමයක් යටතේ මේ පෝෂක ද්‍රාවණයේ විශාල ප්‍රවාහයක් විදියට નિયમિત කාල පරාසයකදී සපයනු ලබන අතර පසුව ඒ ක්‍රමානුකූලව බැහැලා යන්න සලස්වනවා. පස්සේ ඒක ක්‍රමානුකූලව බැහැලා යන්න සලස්වනවා දරුවනි. එහෙනම් මේකෙදී යොදා ගනු ලබන මාධ්‍ය හොඳින් පෝෂක සහ ජලය රඳවා ගැනීමේ හැකියාවක් සහිත මාධ්‍යයක් වෙන්න ඕනේ. රයිට්. එහෙනම් මේ නිර්පාංශ වගාවේදී යොදා ගනු ලබන මාධ්‍ය පුතේ හරිද හොඳින් පෝෂක සහ ජලය රඳවා ගැනීමේ හැකියාවක් සහිත මාධ්‍යයක් වෙන්න ඕනේ. හොඳින් පෝෂක සහ ජලය රඳවා ගැනීමේ හැකියාවක් සහිත මාධ්‍යයක් වෙන්න ඕනේ ආදරණීය දරුවනේ. ඒක අවධාරණය කරනවා. හරි. එහෙනම් ඕනෑම නිර්පාංශ වගා ක්‍රමයක් යටතේදී පෝෂක ද්‍රාවණයේ විශාල ප්‍රවාහයක් විදියට નિયમિત කාල පරාසයක් තුල මේක සැපයීම සිදු කරනවා පුතේ. පස්සේ තමයි ක්‍රමානුකූලව ඒක බැස යාමට සලස්වන්නේ. එහෙනම් මේකෙදී යොදා ගන්න ලබන මේ මාධ්‍ය හොඳින් පෝෂක සහ ජලය රඳවා ගැනීමේ හැකියාවක් සහිත මාධ්‍ය විය යුතුයි පුතේ. හොඳින් ජලය සහ පෝෂක රඳවා ගැනීමේ හැකියාවක් සහිත මාධ්‍යයක් වෙන්න ඕනේ. වායෝ වගාව. රයිට්. අපි බලමු මේ පුතේ එරෝෆොනික් එකනේ. රයිට්. ෆොනික්ස් වායෝ වගාව. මෙහිදී භෝගයේ වවන කුටීරය තුල වායව ලෙස ආධාරකයක් මගින් සවි කරන අතර පෝෂක ද්‍රාවණයේ මුල්වල සහ පත්‍රවලට ඉසීම සිද්ධ කරනවා. බලන්නකෝ මේ වායෝ වගාව එයාෆොනික් නේද පුතේ? රයිට්. නැත්නම් අපි කියනවා එරෝෆොනික්ස් කියවනම් හරි පුතේ නිවැරදිව එරෝෆොනික්ස් කියලා කතා කරන්නේ අපි එකනේ. රයිට්. එරෝෆොනික්ස් එක මේකෙදි භෝගයේ වවන කුටීරය තුල වායව ලෙස ආධාරකයක් භෝගයේ වවන කුටීරය තුල පුතේ රයිට් භෝගයේ වවන ගෘහය තුල නැත්නම් කුටීරය තුල මොකද්ද වායව ලෙස ආධාරකයක් ඉහළින් වායව පහළට සම්බන්ධ වී වායව ලෙස ආධාරකයක් මගින් සවි කරන අතර බලනකො මේකෙදි භෝගයේ කොහොමද සවි කරන්නේ මේ වවන කුටීරය තුල වායව ලෙස ඉහළින් වායව ලෙස ආධාරකයක් මගින් තමයි භෝගයේ සවි කරලා තියෙන්නේ පෝෂක ද්‍රාවණයේ මුල් වලට සහ පත්‍ර වලට ඉසීම සිදු කරන ලබන ඒ තුල පෝෂක ද්‍රාවණයේ භෝගයේ මුල් වලට සහ පත්‍ර වලට ඉසීමක් සිදු කරන්නේ මතක තියාගන්න පෝෂක ද්‍රාවණයක සංයුතිය පිළියෙල කිරීමේදී විශේෂයෙන්ම අධිමාත්‍ර ශාක පෝෂකවල සමතුලිතතාවය වැදගත් වෙනවා බොහෝ භෝග අඩු NH4 NO3 අනුපාතයකට තමයි ප්‍රිය කරන්නේ හරි
කැල්සියම් පොටෑසියම් අයන අනුපාතයෙහි සමතුලිතතාවය සහ කැල්සියම් පොස්පරස් අයන අනුපාතයෙහි සමතුලිතතාවය පෝෂක සමතුලිතතාවයේදී ඉතා වැදගත් වෙනවා. මතක තියාගන්න පෝෂක සමතුලිතතාවයේදී ඉතා වැදගත් මොනවද කියන එක. හරි. බොහෝ භෝග මේ අඩු ඇමෝනියම් සහ නයිට්‍රේට් අනුපාතයකට ප්‍රිය කරන්නේ කැල්සියම් පොටෑසියම් අයනවල අනුපාතයේ සමතුලිතතාවය වගේම කැල්සියම් පොස්පරස් අයනවල සමතුලිතතාවයේ අනුපාතයේ සමතුලිතතාවය විශේෂයෙන් පෝෂක සමතුලිතතාවයේදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකත් හොඳින් මතක තියාගන්න දරුවනේ. මෙලෙස මේ ආකාරයේ වගාවක් මගින් බලාපොරොත්තු වෙන්නේ පුතේ අපි වායු වගාව ගැන කතා කරේනේ. මේ මගින් බලාපොරොත්තු වන්නේ පෝෂක ද්‍රාවණයේ pH යගේ නිසිලස පවත්වාගෙන යාම. පෝෂක මේක මොකක්ද කිව්වේ අපි? පෝෂක ඉස්වීම කිව්වනේ මේ බලන්න. හරි. විශේෂයෙන්ම පෝෂක ද්‍රාවණයේ මුල් වල සහ පත්‍ර වලට ඉසීමක් සිදු කරන්නේ. හරි. වායු වගාවේදී ඉසීමක් කරන්නේ. මෙමගින් බලාපොරොත්තු වන්නේ පෝෂක ද්‍රාවණයේ pH යගේ නිසිලස පවත්වාගෙන යාම, පෝෂක විෂවීම අවම කිරීම සහ අනවශ්‍ය ලෙස අවක්ෂේප වීම වැළැක්වීමයි. අනවශ්‍ය ලෙස තැන්පත් වීමව වළක්වන එක. එමගින් භෝගී සඳහා අවශ්‍ය පෝෂක පවත්වා ගැනීම සහ සියලු පෝෂක ශාක මගින් ලබා ගැනීමට ඇති හැකියාව වැඩි කරයි. සියලුම පෝෂක ශාක මගින් ලබා ගැනීමට තියෙන හැකියාව වැඩි කරලා දෙනවා. මීට අමතරව ක්ලෝරයිඩ්, සල්පේට, නයිට්‍රේට වැනි ඇනායන අතර සමතුලිතතාවය පවත්වා ගැනීමෙන් pH යගේ පාලනය කිරීම සහ ක්ලෝරින් විෂවීම වැළැක්වීම සිදු කරන්න පුළුවන්. කවුද පුතේ? ක්ලෝරයිඩ්, සල්පේට, නයිට්‍රේට වැනි අයන රයිට් අපි ඒවට කියන්නේ ඇනායන කියලා. මොනවද ඒවට කියන්නේ? ඇනායන කියලා. හරි. රිනයින් ඇනායන කියලා කියන්නේ. කැටායන අපි දන්නවා කැටායන කියපුවම අපි ධනායන ඇනායන කියන රිනායනට. ඇනායන. බලන්න පුතේ. නේද පුතේ? ඒ වගේ මේ දැන් අපිට නේ කැටායන ඇනායන රයිට්. එතන මේ පටල ගන්න එපා කැතෝඩේ ඇනෝඩේ කරනකොට පටල ගන්න එපා. ඒක වෙනම අපි කතා කරනවා විශේෂයෙන් ඔය ඉලෙක්ට්‍රෝඩ ගැන කතා කරද්දී ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපි කැතෝඩේ ඇනෝඩේ ගැන කතා කරනවා. ඇනෝඩ අග්‍රේ කැතෝඩ අග්‍රේ ඒක වෙනම කතාවක් වෙනම කියලා දෙනවා. මේක පටල ගන්න එපා. අපි නැවතත් කියන්නම්. විශේෂයෙන්ම මීට අමතරව මේ ක්ලෝරයිඩ් Cl මේ Cl ඍණ SO4 NO3 මයිනස් නේද පුතේ මේ කියන්නේ මෙවුවා මේ ඇනායන මතක තියාගන්න මේවා ඇනායන මේවා මොනවද පුතේ ඇනායන කියලා මතක තියාගන්න රයිට් එතකොට හරි මතක තියාගන්න අර කැටායන ඇනායන එක පටල ගන්න එපා මේවා මේ අයන මොනවද කියලා මතක ගත්තාම ප්‍රමාණවත් සමතුලිතතාවය පවත්වා ගැනීමෙන් pH යගේ පාලනය කිරීම සහ ක්ලෝරින් විෂවීම වැළැක්වීම සිදු කරනවා මේ අයන් සිංක් මැංගනීස් වැනි ශුද්‍ර පෝෂක මේ බලමු අයන් සිංක් මැංගනීස් කියන්නේ ශුද්‍ර පෝෂකවල හරි ප්‍රභව සැලකීමේදී සාමාන්‍යයෙන් එම මූලද්‍රව්‍ය වල රයිට් කීලේට නේ කීලේටස් ආකාරයෙන් සැපීම ඒවායේ අකාබනික සංයෝග වශයෙන් සැපීමට වඩා යෝග්‍ය වෙනවා ඒකත් මතක තියාගන්න පෝෂක අවක්ෂේපණය වීම වළක්වා ගැනීම පෝෂක තැන්පත් වීම අර තැන්පත් වෙන අවක්ෂේපණය වීම වළක්වමින් එම පෝෂක උරා ගැනීමට හැකි ආකාරයට පවත්වාගෙන යාම සඳහා තමයි කීලයට ඉවහල් වෙන්නේ. කීලයට ඉවහල් වෙන්නේ. මූලද්‍රව්‍ය වල කීලයට. right? එහෙනම් අයන් කියන්නේ යකඩ සිංක් මැංගනීස් වැනි ශුද්‍ර පෝෂක වල ප්‍රභව සලකනකොට ඒ වගේ පෝෂක වල ප්‍රභව සලකනකොට right? සාමාන්‍යයෙන් ඒ මූලද්‍රව්‍ය වල කීලයට right කීලේටස් ආකාරයෙන් සැපීම ඒවායි අකාබනික සංයෝග වශයෙන් සැපීමට වඩා යෝග්‍ය වෙනවා. අකාබනික සංයෝග ලෙස සැපීමට වඩා යෝග්‍ය වෙනවා. right? කාබන් අන්තර්ගත නැති සංයෝග තමයි අකාබනික සංයෝග කියන්නේ. හරි. මේ පෝෂක අවක්ෂේපණය වීම, පෝෂක ද්‍රව්‍ය තැන්පත් වීම, අවක්ෂේපණය වීම. right? වළක්වමින් ඒ පෝෂක උරා ගැනීමට හැකි ආකාරයට භෝගයට උරා ගැනීමට හැකි ආකාරයට රයිට් උරා ගැනීමට හැකි ආකාරයට පවත්වාගෙන යාම සඳහා තමයි මේ අපි කියපු මේවායේ කීලයට ඉවහල් වෙන්නේ කීලයට ඉවහල් වෙන්නේ හරි එතකොට අපි බලමු මේ ජල රෝපිත වගාව සහ ඝන මාධ්‍ය තුල වගා ක්‍රම රයිට් මේ බලන්න මේ ජල රෝපිත නේ මේ බලන්න මේ මුල්
ටික මේ ජලරෝපිත වගාවක මේ බලන්න මේ මුල් ටික ගිල්වන්න සකස් කරලා තියෙන ආකාරය පුතේ මේ බලන්න. තාම සාර්ථකව මේ වර්ධනය සිදු වෙලා තියෙනවා නේද පුතේ මේ කොළ වර්ගයක් භෝග වර්ගයේ බලන්න. කංකුම් වගේ පේන්නේ නේ. ඔව් කංකුම්. භෝගයක් කොළ එළවලුවක්. කොළ එළවලු වර්ගයක් නේද පුතේ බලන්නකෝ. ජලරෝපිත වගාවක් තුළ මේ කොළ එළවලු වර්ගයක් වගා කරලා තිනවා. සාමාන්‍ය මේක වගා ශේෂ්ත්‍රයක වවෙනකොටත් ඔබ දැකලා තිනවා මේ කුඹුරු වල නේද පුතේ විශේෂයෙන්ම මේ ජලාශාශ්‍රිතව මේක වැවෙනවනේ. ස්වභාවික පරිසරය ගත්තත් මේ භෝගේ වැවෙන්නේ මේ ජලාශාශ්‍රිතවනේ. කුඹුරු වල නේ පුතේ ජලය ආශ්‍රිතව වැවෙන භෝගයක් නේ මේක. කංකුම් ගත්තාම කංකුම් කොළ එළවලුවක් නේ. පලා වර්ගයක් විදිහටත් අපි මේක නේ පලා වර්ගයක් විදිහට මැල්ලුමක් විදිහට හදලා කනවා නේ පුතේ. ඩෙවල් දාලත් කනවා නේ මේ කංකුම් කියන එක. එතකොට මේක බලන්නකො මේ විශේෂයෙන්ම ජලරෝපිත වගා මාධ්‍යයක මේක මේ බලන්න මේ මුල් ටික මේක ජලරෝපිත වගා මාධ්‍යයක් වගාවක් විදිහටනේ ජලයනේ මේක රෝපණය කරලා තියෙන්නේ. බලන්න මේ තුලින් මේ සිදුරු තුලින් මේක දාලා මේ මුල් ටික ජලයේ ගිල්ලලා තියෙන්නේ. මුල් ටික ජලයේ ගිල්ලලා තියෙන්නේ. පස් පොඩ්ඩක්වත් ජෛවික එකක්වත් නැහැනේ. රයිට්. එතකොට එහෙනම් හරි නිර්පාංශ වගාවනේ. ජලරෝපිත වගාව හා ඝන මාධ්‍ය තුල වගා ක්‍රම. බලමු නැවතත් පොඩ්ඩක් එක වගේම යන්නේ කතා කරන්නේ. නමුත් ඒවා ටික බලමු ටිකක් විස්තරාත්මකව. හරි. ජලරෝපිත වගාව සහ ඝන මාධ්‍ය තුල වගා ක්‍රම. බලමු මේ ඝන මාධ්‍ය තුල ඝන මාධ්‍ය විදියට යොදා ගන්න ද්‍රව්‍ය ගැන ටිකක් විස්තරාත්මකව කතා කරේ නෑනේ. කොහොමද මේව හදාගන්නේ? කොහොබත් නියම කොහොබත් කොහොමද මොනවද ඊට පස්සේ ඒ වගේ කාබනික මේ ඝන මාධ්‍ය ගැන කතා කරේ අපි නේ. ස්වභාවික ඝන මාධ්‍ය ගැන කෘත්‍රිම ඝන මාධ්‍ය විදියට යොදාගන්නේ මේ වගා මාධ්‍ය විදියට කෘත්‍රිම ගැන අපි කතා කරාට ඒවා අපි දැක්කේ නෑ මොනවද කියන එක චුට්ටක් බලමු. අපි රූපයෙන් ටිකක් බලලා කතා කරගෙන යන්න. හොඳයි දරුවෝ. type of hydroponic system. මේ ඔබට මතකද අපි කිව්වා හතරස් භාජනයක බඳුනක මේ අපි සංසරණය නොවන ජලරෝපිත වගාවක් මේ බලන්නකො පුතේ. මේකත් මේ හදලා තියෙන්නේ මේක මොකේකද මේක හදලා තියෙන්නේ? සංසරණය නොවන ජලරෝපිත වගාවක්. මේ බලන්නකො මේ හතරස් බඳුනක් මේ බඳුන තුල මේ සකස් කර මේ රවුමක් සකස් කළා රවුම් සකස් කළා බලන්න. ඇතුළේ තියෙන්නේ පෝෂක මාධ්‍ය. පෝෂක මාධ්‍ය සංසරණය වෙන්නේ නැහැ මේකේ. අර හතරස් බඳුනක මේක කරනවා කිව්වේ අපිට ඒක අපි දැන් මේ ඒ ටික තමයි පොතේ මේ පෙන්නන්නේ. හතරස් බඳුනක මේ මතකද ඔබට ජලරෝපිත වගාවක් කරනවා කිව්වා මේක ඇතුලේ මේ මාධ්‍ය නැත්තම් ද්‍රාවණයේ පෝෂක ද්‍රාවණය සංසරණය වෙන්නේ නැහැනේ පුතේ. සංසරණය වෙන්නේ නැහැනේ පෝෂක ද්‍රාවණය. එතන මුල් ටික ද්‍රාවණය ගිල්වල තියෙනවා. ජලරෝපිත වගාවක්. type of hydroponic system. මේ බලන්න මේකෙදි. right? විශේෂයෙන් අපිට මේක බලන්න උවමනාව තිබ්බ නේද මේ හතරස් නේද පුතේ? හතරස් පෙට්ටියක අපි කිව්වා රෙජිෆෝම් පෙට්ටිය වලත් මේ විදිහට කරනවා කියලා. මේ බලන්න පුතේ මේ අර අපි කියපු මේ ජලරෝපිත වගාවක් මේ නල යොදාගෙන විශේෂයෙන්ම අර ඇලි යොදාගෙන සිදු කරලා තියෙන දරුනේ ඇලි යොදාගෙන සලාද වගා කරලා තියෙනවානේ. මේ තියෙන ද්‍රාවණය මෙතන මේ මෙතන බොක්ස් එක ඇතුලේ ඒ ද්‍රාවණය තියෙන්නේ. හරි. පෙට්ටියක් තියලානේ එතනින් මේක සකස් කරලා තියෙනවා. මේ බලන්න මේ ඇලි වල මේ ඇලි වල මේකත් නිර්පාංශ වගාවක්. right. මෙන්න තියෙනවා rock wool flux. මේ තියෙන rock wool වලින් සකස් කරන ලද බඳුන් මේ තියෙන rock wool flux මේ වගේ වගා කරන්න පුළුවන් මේ rock wool කියන්නේ මේක කෘත්‍රිම මාධ්‍යයක්. කෘත්‍රිම ඝන මාධ්‍යයක් ඝන රෝපණ මාධ්‍යයක් විදිහට භාවිතා කරනවානේ මේ rock wool මේ විදිහට හදලා තියෙන මේ බලන්න මේ ආකාරයට හදලා තියෙන බඳුන් rock wool භාවිතා කරලා මේ බලන්න මේවට අපිට බීජ දාන්න පුළුවන්. මේ බලන්න මේ විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ තුල වගාව සඳහා අපිට මේ පැල ලබා ගැනීම සඳහා පුතේ මේ පැල ලබා ගැනීම සඳහා අපිට ඊටාම මේ ක්‍රමවේද භාවිතා කරන්න වෙනවා පුතේ. මේ ඝන මාධ්‍ය තුල වගා කරනකොට මේ පැල ලබා ගැනීමෙදිත් මේ බලන්න මේ rock wool flux මේ rock wool flux එකක් rock wool වලින් සකස් කරලා තියෙන මේ බලන්න මේ බීජ තවන් දාන්න පුළුවන් බඳුන් බලන්න මේවා තුල මේ බඳුන් තුල තවන් දාලා මේ බීජ අපිට ආරක්ෂිත ගෘහ තුල වගා කරන්න ගන්න පුළුවන් මේ වගේ මේ පැත්ත අනිත් පැත්ත හරවලා මේක තියෙන්නේ මේක අනිත් පැත්ත හරවලා තියෙන්නේ මේ බඳුන් මේවට බීජ දාන්න පුළුවන් මේ අනිත් පැත්ත හරපුවා මේවට බීජ දාලා අපිට පැල හදා ගන්න පුළුවන් මේ පැල ලබා ගන්න පුළුවන් ආරක්ෂිත ගෘහය තුළ
වගා කිරීම සඳහා පැල ලබා ගන්න පුළුවන්. මේ අනිත් පැත්ත හරවලා තියෙන මේවට බීජ දාලා අපිට වගා කරලා පැල ලබා ගන්න පුළුවන්. අවශ්‍ය තත්ත්ව ලබා දීලා. ඒ ලබා ගන්න පැල අපිට ආරක්ෂිත ගෘහ තුල වගා කරන්න පුළුවන්. ට්‍රේ එකක් නේද? මේ බඳුන් ගන්න පුළුවන් මේවා තුල මේ වගාව කරන්න පුළුවන් මේ. රයිට් මේ දාලා තියෙන මේ පැල රොක්වූල් ෆ්ලග් කියලා දාලා තියෙන්නේ. පැහැදිලි නේද දරුවනේ? ඔව් පැහැදිලි. හරි. රයිට්. මේ බලන්නේ ඒ ආකාරයේ මේ බඳුන් ඒ විදිහට සකස් කරගත්ත පැල මේ බලන්න මේ බඳුන් තුල වගා කරලා තියෙන ආකාරය. මෙන්න ඝන මාධ්‍ය කෘත්‍රිම ඝන මාධ්‍ය තුල වගා කරලා තියෙන ආකාරය දරුවනේ. right vermiculite මේ බලන්න vermiculite right improved moisture retention right better germination healthy seedling right මේ බලන්න vermiculite better grow right high quality essentials බලන්න right මොනවද vermiculite කියන්නේ? අර rock wool වගේම vermiculite කියන තවත් කෘත්‍රිම ඝන මාධ්‍යයක්, රෝපණ මාධ්‍යයක්, ඝන රෝපණ මාධ්‍යයක්. ඝන මාධ්‍ය තුල වගාවේදී භාවිතා කරන කෘත්‍රිම රෝපණ මාධ්‍යයක්, කෘත්‍රිම ඝන රෝපණ මාධ්‍යයක් සකස් කරන මේ vermiculite, perlite කවුද මෙයා? vermiculite. හරි. මේ බලන්න. තවත් ඒ ආකාරයේ නිර්පාංශ වගාවක් පුතේ. නිර්පාංශ වගාවක් ඒ ආකාරයි. හරි. sand culture. sand culture. මොනවද මේ? රෝපණ මාධ්‍යයට වැලි. ගල් කුඩු යොදා ගන්නවා, බොරොලු ගල් කුඩු, sand එකක්, sand culture එකක්. පස් නෙවෙයි පස් රහිත වගා මාධ්‍ය. බලන්න මේ තැටිය වල ට්‍රේස් වල දාලා මේ බීජ තවන් දාලා ට්‍රේස් වල මලන්න මේ පැල ලබා ගන්න මේ පේනවනේ පැල ලබා ගන්න මේ ට්‍රේස් වල දාලා තියෙන ආකාරය මේ පැල ලබා ගැනීම සඳහා ට්‍රේස් වල මේ කල්චර් එක කරලා තියෙන ආකාරය මේ බලන්න මේ වගේ මේ ට්‍රේස් වල සෑන් කල්චර් එකක් රෝපණ මාධ්‍ය විදිහට මේ සෑන් කල්චර් එකක් ඝන මාධ්‍ය විදිහට සෑන්ඩ් එකක් දාලා තියෙනවා මේ බලන්න රයිට් අර පෙබල්ස් කියන්නේ වනේ මේ ගල් ඒ පෙබල්ස් වගේ වදේ මේවා තුලත් මේ බලන්න මේවා දාලා තියෙනවා මාධ්‍ය විදියට මේ වගා මාධ්‍ය විදියට දාලා තියෙනවා විශ්කම්බීන් වැඩි ඒවනේ පුතේ මේ බලන්නකෝ පැල ලබා ගන්න මේ සෑන් කල්චර් එක බොරළු වගේ කැබලිනේ බොරළු වගේ දේවල් මේ බලන්න මේ පෙබල්ස් බොරළු වගේව දාලා මේ ඝන මාධ්‍ය විදියට යොදාගෙන බොහොම ලස්සනට මේ ශාක ලබා ගන්න කටයුතු සිදු කරලා තියෙනවා. බොහොම ලස්සනට ශාක ලබා ගන්න අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා. හොඳයි දරුවනේ. කොහොබත් වලින් සකස් කරන ලද තවන් බන්දේ සිටිනවා දරුවනේ මේ බලන්න. රයිට්? මේ තියෙන මේ කොහොබත් වලින් සකස් කරන ලද තවන් බන්දේ මේ බඳුන්, තවන් බඳුන් මේ පැල සහිත කොහොබත් කුට්ටි මේ බලන්නකෝ. පැල සහිත කොහොබත් කුට්ටි බලන්නකෝ මේ ඝන මාධ්‍ය තුල වගාව මේ නිර්පාංශ වගාව සොයිල්ස් කල්චර් එක කරලා තියෙන අපූර්ව බලන්න දුවේ පුතේ. මේවා ජීවාණුහරණය කරලා එහෙම සකස් කරලා ගන්න ඕනේ ආවට ගියට ගන්න බෑ. එහෙම නැත්තම් අර අපිට පස් වලින් ජනන වෙන රෝග ආපුවම වැඩක් නැහැනේ. පාංශු ජනන රෝග ඇවිල්ලා වැඩක් නැහැනේ. ඒ විදිහට සකස් කරලා ගන්න ඕනේ අපි. මේ පෙති විදිහට පැලට්ස් විදිහට සකස් කර කොහොබත්. මේ බලන්න කොහොබත් පැලට්. මේ පැලට් එකේ බලන්නකො මේවට බීජ දාගෙන ගිහිල්ලා මේ පැල හැදිලා තියෙන අපූර්ව බලන්නකො ලස්සන. දැන් මේ නිර්පාංශ වගාව අපිට යොදා ගන්න පුළුවන් දරුවනේ. මෙන්න රූප ටිකක් අපිට බලා මෙච්චර අපි දැක්කේ නැහැ. මෙන්න ඒ ටික ක්‍රමානුකූලව බලාගෙන දැන් අපිට රිලැක්ස් එකේ මේ ටික වැඩ ටික කරන් යන්න පුළුවන් දුවල පුතාලන්නේ. පෙති පැලට්ස් විදිහට සකස් කළ කොහොබත්. පැලට්ස් විදිහට සකස් කරපු කොහොබත් දරුවනේ මේ තියෙන්නේ. රයිට්? මේ තියෙන්නේ පැලට්ස් විදිහට සකස් කරන ලද කොහොබත්. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ මේ 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයයි දරුවනේ. මේ අවසන් ඒකකයේ 11 වෙනි ඒකකයට අදාළ විශේෂයෙන්ම මේ පාලිත පරිසර තත්ත්වයට ඇති භෝග වගාවේ තාක්ෂණීය භාවිතා කරන තාක්ෂණය පිළිබඳව ඒකද එහිදී භාවිතා කරන මේ වගා ක්‍රම ශිල්ප පිළිබඳව දුවේ පුතේ විශේෂයෙන්ම අපි මේ කතා කරමින් මේ ඝන මාධ්‍ය තුල වගාවේදී මේ සිදු කරනු ලබන යොදා ගන්නා මාධ්‍ය සම්බන්ධයෙන් දුවේ පුතේ කතා කරමින් තවම
මේ 11 වෙනි ඒකකයේ පළවෙනි කොටසට අදාළව ඉදිරිපිටේ සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙන අදවල පුතාලත් එක්ක මේ ඒකකයට අදාළ ඉතිරි කොටස් සාකච්ඡා කරා.